ආයුබෝවන් සුබ දැසනක් සුබ නත්තලක් ප්‍රාර්ථනා කරනවා ඔබට. ඔබ එකතු වෙන්නේ සතයක පත්තර බින්දුවත් එක්ක. අද දවස බොහොම විශේෂයි. අසිරිමත් නත්තල සීත දෙසැම්බරයේ උදුවක් මාසේ සාමී පණිවුඩය ලොබට කියා දුන් ජේසු බිනිදානන්ගේ උපත සිදු වුණු දිනේ. අද දිනේ මුළු මහත් ලෝකයක් ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය, බෙදා හදා ගැනීම, සමානාත්මතාවය මේ සියල්ල පිළිබඳව මහ ඉහළින් කතා කරන දිනේ. අද දිනය. අද දිනය රජී නිවාඩු දිනයක්. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඊයේ රාත්‍රියේදී සජීව ලෙස අපි ඔබ වෙත ගෙනාවා විශේෂයෙන්ම මේ දේව මෙහෙයන් පිළිබඳව තොරතුරු. අද දවසේ දේව මෙහෙයන් පැවැත්වෙනවා. නත්තල වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය ITN නාලිකාව ඔබ වෙනුවෙන් විශේෂ වැඩසටහන් පෙළ ගැස්මක් අද දවසේදී සංවිධානය කළා තියෙනවා. ඒ බවත් මතක් කරන්න ඕනේ. අද දවස පුරාම ITN එක්ක රැඳෙන්න කියලා අපි ආරාධනා කරන ගමන්ම මේ විදිහට සතියක පත්තර මේන්තුව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම දැන් මේ නත්තල පිළිබඳව කතා කරනකොට නත්තල කියන්නේ නතාලේ කියන ලතින් වචනයෙන් ආපු දෙයක්. නත්තල සාමයේ මංගල්‍යයක්. අපි අර කලින් කිව්වා වගේම බෙදා හදා ගැනීම, මේ මානව දයාව, මේ හැමදේම නත්තල කියනකොට අපේ ජීවිතවලට ඈඳෙන දවසක් බවට පත් වෙනවා. මෙවර නත්තල අපිට කතා කරන්න සිද්ධ වෙලා තියෙන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව. හැබැයි අර ගිය වසරට වැඩිය ටිකක් නිදහසක් තියෙනවා. ඒ නිදහස අයුතු විදිහට පාවිච්චි කරන්න එපා කියන කාරණාවත් අපි මතක් කරනවා. තව බොහෝ දේවල් තියෙනවා නත්තල ගැන කියන. ඊට කලින් මාත් එක්ක ඉන්න සමීර සුබුදෑසනක් සමීර. සුබුදෑසනක් නදිත්. සුබුදෑසනක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. අපි අද ජාතික පුවත්පත්වල තොරතුරු ආරම්භ කරන්න සූදානම් වන්නේ නත්තලේ පණිවිඩයත් එක්ක නදිත්. අද දවසේ දිවයින මුල්පිටුවේ වාර්තා කර තිබෙන කවියකින් අපි නත්තලත් එක්කම ජාතික පුවත්පත්වල තොරතුරු ආරම්භ කරන්න මේ විදිහට සූදානම් වෙනවා. උත්තම දේව පණිවිඩයන් ලැබීමට බෙත්ලෙහෙමක් මැවෙයි හදවත පුරාවට. සිත්ගත් සාමයේ අරුණලු වගාකොට නත්තල් සිරිය වෙඳගමු සැනසුමේ සිට කියලා තමයි අද සුබ නත්තලක් වේවා කියලා දිවෙන පුවත්පතත් ප්‍රාර්ථනා කරමින් බොහොම අපූර්ව කවියකින් අද අපි වැඩසටහන ආරම්භ කරන්නේ. අසිරිමත් නත්තල උදා වෙයි සමස්ත ලොවටම සාමයේ පණිවිඩය ගෙන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල අදයි කියලා සඳහනකුත් එක්ක අද ජාතික පුවත්පත්වල තොරතුරු ඒ විදිහට අපි ආරම්භ කරනවා. නදිත් අපි දිනබින පුවත්පතේ මුල් පිටුවේ සිරස්තල අතරට යන්න සූදානම් වන්නේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා විපක්ෂ නායකවරයා මැල්කම් කාදිනල් හිමිපාණන් මේ සියලු දෙනාගේම සුබ ප්‍රාර්ථනාවන් සුබ පැතුම් පණිවිඩ අද එකතු කර තිබෙනවා ජාතික පුවත්පත් සියල්ලටම. අපි ඒ පිළිබඳව මුලින්ම ආරම්භ කරන්න සූදානම් වන්නේ දිනබින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කර තිබෙන පණිවිඩයත් එක්ක කාදිනල් හිමිපාණන් වහන්සේගේ. නත්තල එකිනෙකාට පිහිටවන්න අවස්ථාවක් කරගන්න කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. ඒ මුල් පිටුවේ වාර්තා කර තිබෙන්නේ මේ විදිහට සඳහන් කරනවා අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ කියලා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලෝකයට දායාද කළ සාමයේ ආදරයේ සහෝදරත්වයේ සහ බෙදා ගැනීමේ පණිවිඩය ක්‍රියාත්මක කරමින් මෙවර නත්තල සමරන්නයි අගරාධගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ සිය නත්තල් දින පණිවිඩය නිකුත් කරමින් පැවසුව කියලා තමයි අද සඳහන් කර තිබෙන්නේ. නදිත් ඒ අතරේ ජනාධිපතිතුමන්ගේ නත්තල් දින පණිවිඩයත් සටහන් වෙනවා. සමීර සඳහන් කළා වගේම දිනමින පුවත්පතේ ජනාධිපතිතුමන්ගේ සුබ ප්‍රාර්ථනය සුබ පැතුම් පණිවිඩය සඳහන් වෙනවා. ඒ වගේම ඩේලි නිවුස් පුවත්පතත් අද ඒ පිළිබඳව සඳහන් කරනවා. ජනාධිපතිතුමන් කියනවා celebrate with kindness and love. මේ ආදරය සහ කරුණාවත් එක්ක නත්තල සමරන්න එකතු වෙන්න කියලා ජනාධිපතිතුමන් සඳහන් කරනවා. අගමැතිතුමන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමිනුත් නත්තල වෙනුවෙන් විශේෂම ලෝකවාසී කිතුණු බැතිමතුන් එක්ක අපේ රටේ කිතුණු බැතිමතුන් අපේ රටේ ජනතාවත් එකතු වෙන බව අගමැතිතුමන් සඳහන් කළා තියෙනවා. ඔව් නදිත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා මේ විදිහට බලාපොරොත්තු වූ සුබ ප්‍රාර්ථනාවෙන් නත්තල අරුත් ගැන්වීම ඔබට බාරයි කියලා තමයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ බිඳ වැටුණු ලෝකයට නව අරුතක් ගෙනීමට වෙන්ම බලාපොරොත්තු වූ සුබ ප්‍රාර්ථනාවෙන් නත්තල අරුත් ගැන්වීම ඔබ සැමට බාරයි යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නත්තල් දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා. වගේම අග්‍රාමාත්‍යවරයා වගේම විපක්ෂ නායකවරයාත් සඳහනක් කර තිබෙනවා. නදින් ප්‍රේමණීය පුරවැසියෙකුසේ උතුම් නත්තල සමරමු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ සියලු මනුෂ්‍යයන් කෙරෙහි ගෞරවයකුත් ස්වභාව ධර්මයේ කෙරෙහි දැඩි
සංවේදීතාවයකුත් ඇති කර ගැනීම සඳහා නත්තල සුවිශේෂී පණිවිඩයක් දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය කියලා තමයි සඳහන් කරන්නේ. ඒත් එක්කම අනිකුත් පක්ෂවල සුබ පැතුම් පණිවිඩات එකතු කර තිබෙනවා. අමාත්‍ය විමල් වීරවංශ මහතා සාමය සහජීවනය හා සමගිය උදෙසා ලෝවැසියන් නවදිවන සුබ නත්තලක් වේවායි කියලා ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඒ වගේම අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සැබෑ අර්ථවත් නත්තලේ සතුට සැමටම විඳීමට හැකි වේවායි කියලා වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාත් සඳහන් කර තිබෙනවා. මේ අද ජාතික පුවත්පත්වල මුල් පිටුවල ප්‍රධාන සිරස්තල බවට සහ සුබ පැතුම් පණිවිඩ බවට පත් වී තිබෙන්නේ මේ කාරණා අද දවසේ. ඒ අතර සමීර අපි දැක්කා ඩේලි නිවුස් පුවත්පතත් වාර්තා කරලා තිබා මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එතුමන්ගේ සුබ පැතුම් පණිවිඩය share with the poor shun exterior merriments මේ තමයි කාඩිනල් හිමිපාණන්ගේ සුබ පැතුම් පණිවිඩය විශේෂයෙන්ම දිලිඳු ජනතාව වැඩි වශයෙන් මේ නත්තල එනකන් බලාගෙන ඉන්නවා. අපි දන්නවා නත්තල කිව්වහම සමීර ලෝකයේම හැම දෙනෙක්ගේම සමානාත්මතාවයට හේතු වෙන මහා සංස්කෘතික මංගල්‍යයක්. පුංචි දරුවෝ බලාගෙන ඉන්නවා නත්තල් සිය එනකන් බොහොම අපූර්වට මේ විදිහට නත්තල් ගස් සැකසෙන්නෙත් පුංචි දරුවෝ ලොකු කුඩා කාටත් මේ සාමේ පණිවිඩේ බෙදා හදා ගැනීම මානුෂීය දයාව මේ හැම දෙයක් ගැනම වටිනාකම් කියලා දෙන්න හද ලංකාදීපය කියන කතාවක් ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයට පසෙකින් උපසිරස්තලයක් විදිහට වාර්තා කරනවා. අසිරිමත් නත්තල උදාවේ තේවත්ත බැසිලිකා ප්‍රධාන දේව මෙහෙට අගරාදුගුරුතුමෝ මේ අද දවසේ ලංකාදීප පුවත්පතේ නත්තල පිළිබඳව කියවෙන පණිවිඩය ඩයනා උදයංගනී මේ ගැන ලියන්නේ. ලෝපුරා විසිරී සිටින කිතුණු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ඊයේ මධ්‍යම රාත්‍රියෙන් උදා වුණා. මෙරට කිතුණු බැතිමතුන්ද නත්තල් උදාව මහත් ප්‍රීතියෙන් සැමරූහ. ඒ අතරදී වැඩිදුර විස්තරයක් මේ විදිහට නත්තල පිළිබඳව අද දවසේ ලංකාදීපය ගෙනෙනවා. කිතු උපත සිදු වූ මොහොත සිහිගන්වමින් සෑම දේවස්ථානික පාහේ මධ්‍යම රාත්‍රියේ දිව්‍ය පූජා පැවැත්වුණා. මල්කම් කාන්දිලන් රංජිත් කොළඹ අගරාදුගුරුතුමන් සහභාගී වුණු දේව මෙහෙය තේවත්ත බැසිලිකා දේවස්ථානයේදී පැවැත්වුණා. COVID-19 වළක්වා ගැනීමේ මාර්ග උපදේශ අනුව නත්තල් දේව මෙහෙය සංවිධානය කර තිබෙනු දක්නට ලැබුණා. මීට අමතරව කොළඹ නගරය ඇතුළු දිවයින පුරා මෙන්ම දේවස්ථාන සියල්ලක්ම පාහේ නත්තල් සැරසිලි වලින් අලංකාරවත් කරලා තිබ්බා. බෙත්ලෙහෙමේ ගවහලකදී සිදු වූ ජේසුස් සමිදානන්ගේ උපත සිහි කෙරෙන නත්තල ඉකුත් වසර දෙකෙහිදීම වෙනදාමින් සමරන්නට කිතුණු බැතිමතුන්ට අවස්ථාව ලැබුණේ නැහැ. ඒ කොහොමුණත් 2019 වසරේ සිදු වූ පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය නිසා ඇති වූ අවදානම් තත්ත්වයේ හේතුවෙන් සහ 2020 වසරේදී කොවිඩ් වසංගතයේ දැඩි ලෙස පැතිර යාම සිද්ධ වුණා. මේ නිසා තමයි පහුගිය අවුරුදු දෙකේ නත්තල හරියට සමරන්න ජනතාවට හැකියාවක් ලැබුණේ නැත්තේ. මේ වර්ෂයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අසිරිමත් නත්තල සමරන්නට අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ අතරදී අද දවසේ ඩේලි මිරර් පුවත්පත සඳහන් කරන කාරණාවකට අපි අවධානය යොමු කරනවා. අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා මේ විශේෂයෙන්ම අපි දැක්කා පාස්කු බෝම්බ ප්‍රහාර එල්ල වුණු දේවස්ථානයන් අතරින් කටුවපිටිය දේවස්ථානයේ ඊයේ දේව මෙහෙය පැවැත්වුණා. මේ සඳහා බොහෝ පිරිසක් සහභාගී වුණා කියලා ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. ක්‍රිස්මස් සර්විස් at කටුවපිටිය චර්ච් ඡායාරූප සහිතව අද ඩේලි මිරර් පුවත්පතේ ගැන මේ විදිහට ලියනවා. The Christmas service at St. Sebastian Church Kathuapitiya was held last evening abiding by health guidelines. මේ විශේෂයෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මේ කටයුතු සිද්ධ වුණා කියන කාරණාව සඳහන් වෙනවා. පාස්කු ඉරිදාවේ අමිහිරි මතකයත් එක්ක දැන් මේ ඊයේ දවසේ දේව මෙහෙය පැවැත්වුණේ කියලා අද ඩේලි මිරර් පුවත්පත සඳහන් කරනවා. අපි දැක්කා විවිධ පාර්ශව සඳහන් කරන දෙයක් මේ කතෝලික ආගමේ තියෙන දෙයක් තමයි සමීර සමාවදීම දේව ගතියක්. ඒ තමයි අපි හැම දිනෙකම දන්න කාරණාව. විශේෂයෙන් පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන්ට උනත් සමාව දෙන්න මේ පැකිලෙන්නේ නැහැ කියලා පහුගිය දවස්වල අපිට අහන්න දකින්න ලැබුණා. හැබැයි මේ පිළිබඳව නිශ්චිත සාධක නැත්නම් වගකිව යුත්තන් කවුරුන්ද කියන වගේ සමාජයට අනාවරණය වෙන්න ඕනේ. ඒ සඳහා අපි දැක්ක පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තාව එළි දක්වනවා. මේ වගකිව යුත්තන් පිළිබඳව මේ වාර්තාවේ සඳහන් වෙනවා. උන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙනවා. අධිකරණයේ හමුවේ නඩු කටයුත්තක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ සියල්ල ඔස්සේ සාමය නැත්තම් මේ විශේෂයෙන්ම සමාව දීමේ පණිවිඩය තමයි ලොවට යන්නේ. අද මේ අසිරිමත් නත්තල දවසේ මේ හැම දෙයක් පිළිබඳවම අපි මතක් කළේ ඒ නිසාමයි. ඔව් නදිත් ඔබ සඳහන් කළ ආකාරයටම සාමයේ පණිවිඩය සාමයේ අරුණලු දකින්න
සුබ නත්තලක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් එක්ක අපි ජාතික පුවත්පත්වල නත්තල පිළිබඳව තොරතුරු වාර්තා වුණා. නදිත් අර අපි දැන් අර වෙනදා දකින්න නත්තල් සැරසිරි පාරේ තිබුණේ නැති වුණාට නිවෙස්වල බොහොම අපූර්වට නත්තල සමරන ආකාරය අපිට දකින්න පුළුවන්කම ලැබිලා තිබුණා. ඒ වගේම විශේෂ මතක් කරනු යුද හමුදා මූලස්ථානයේ අවට ප්‍රදේශයේ මේ අකුරේ කුඩ ප්‍රදේශයේ අවට ඔබ ආවොත් නරඹන්න දැක බලා ගන්න හැකියාව තියෙනවා. හැබැයි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව ඔබ මේ සියලු දෙයක්ම සිද්ධ කරන්න ඕන කියන කාරණා මතක් කරන බොහොම ලස්සනට ඊ රාත්‍රියේ අපි දැක්කා යුද හමුදා මූලස්ථානයේ ආවට සරසලා තියෙන පුංචි දරුවෝ එක්ක එන්න පුළුවන් නම් වටිනවා. හැබැයි ඉතින් එහෙම කිව්වහම අපේ සමාජයේ තියෙන දෙයක් තමයි එක්ක රොත්තට පොදියට එනවා. පොඩි අවස්ථාවක් දුන්නොත් ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න යනවා. ඊට පස්සේ අපිට අර තියෙන ඊළඟට එන උත්සව සියල්ලම අපිට අවලංගු කරගන්න සිද්ධ වෙනවා. ඒ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුගත වෙන්න තවමත් කොවිඩ් වසංගතය තියෙනවා රට තුල. ඒ පිළිබඳවත් සෞඛ්‍ය අංශ නිතර දැනුවත් කරනවා. උත්සව සමය අපි දැක්ක දැන් උපුල් රෝහණ අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිතුමා කියලා තිබ්බා ජනවාරි මාසේ මැද හරිය වෙනකොට කොවිඩ් නැවත රැල්ලක් ඇතිවීමේ ඉඩකඩ තිබෙනවා කියලා. ඔබ පරිස්සම් වුණේ නැත්නම් ඒ නිසා ඒ පරිස්සමත් මේ උත්සව සමයේ රැකගන්න කියලා අපි ඔබට මතක් කරනවා. ඒ පණිවිඩයත් එක්ක අපි යමු නදිත් අද ජාතික පුවත්පත් වාර්තා කර තිබෙන තවත් ප්‍රධාන සිරස්තල කීපයක් දෙසට අපි අවධානය යොමු කරනවා. දිවයින පුවත්පතේ සිරස්තලයකින් අපි පටන් ගන්නවා. ලක්ෂ 34ක සතොස අලලූණු මගදී උස්සලා කියලා තමයි කියන්නේ. ලොරිය හමුවේ රියදුරු අතුරුදන් කියලා කියනවා මේ උත්සව සමයේ සිදු නොවිය යුතු කාරණයක්. අපි යනවා කතාව බලන්න. ඔරුගොඩවත්ත පිහිටි ලංකා සතොස ගබඩාවේ සිට අනුරාධපුර සතොස ගබඩාව වෙත ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් 34,64,064ක් වටිනා අර්ථාපල් අල සහ ලොකු ලූණු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගයක් සොරකම් කර ඒ රේදුරා ලොරිය අනුරාධපුර පාදිනිය මාර්ගයේ තමුත්තේගම මල්වානේගම ප්‍රදේශයේ දමා පලා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමුත්තේගම පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. පසුගිය 22 වෙනිදා අලුයම 5:45ත් 23 වෙනිදා පෙරවරු 7ත් අතර කාලයේදී මෙම සොරකම සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් තිබෙනවලු. ලංකා සතොස් ආයතනයට අයත් රත්මලාන උරුගොඩවත්ත ගබඩාවේ සිට දෙවයින පුරා පිහිටි සතොස් ප්‍රාදේශීය ගබඩාව වෙත අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන ව්‍යාපාරිකයෙකුට අයත් ලොරියකින් එම භාණ්ඩ තොගය ප්‍රවාහනය කර තිබෙන්නේ. එම භාණ්ඩ තොගය ප්‍රවාහනය කර ඇත්තේ පොල්ගස්සෝහිට ප්‍රදේශයේ පදිංචි රියදුරකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. ඉතින් විශාල වංචාවක් ලක්ෂ 34ක අලලූණු මගදී හොරකම් කරලා තියෙනවා. ඉතින් මේ වගකිවයුත්තන් ඉක්මනින්ම මේ පියවරක් ගන්න ඕනේ මේ කට්ටියට විරුද්ධව නැදිත්. මොකද මේ උත්සව සමයේ මිනිස්සුන්ට අරගෙන යන ආහාර ද්‍රව්‍ය අඩු මිලට සතුසාරා බෙදා හරිනවා. ඉතින් මේවා ගන්න තියෙන අවස්ථාවක් නැති වුණොත් භාණ්ඩ මිල ඉහළ ගිහින් තිබෙනවා පාරිභෝගිකයන්ට. ඒ නිසා මේවා අඩුවට දෙන තැනකින් හරි ගන්න තියෙන තැනක් හොරකම් කරනවා නම් මොවුන්ට දෙන්න ඕනේ වරද. එහෙම නැත්නම් මොවුන්ට දඬුවම් මොනවාද දෙන්න ඕනේ කියලා ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා. ඉතින් තමුත්තේගම පොලිසිය විමර්ශන කරනවා. හරියට විමර්ශන සිදු කරන්න ඕනේ. පස්සේ මේවා විමර්ශන සිදු වුණාට පස්සේ නඩිත් මේවා සමහර තැන්වල ඉන්න පුද්ගලයොත් එක්ක මේවා හිමීට යට ගහන තැන් තියෙනවා. ඒ නිසා මේවා යට ගහන්නේ නැතුව පහුගිය කාලේ අපි දැක්කා. ඔව් එහෙම සිද්ධීන් අපිට වාර්තා වෙලා තිබෙනවා. අපි ඒ නිසා එහෙම කියන්නේ. ඒ නිසා නිසි දඬුවම් ලබා දිය යුතුමයි. අපි දැක්ක පහුගිය කාලේ සමහර අර සුදුලුණු වංචා සිද්ධ වුණා. විවිධ දේවල් සිද්ධ වුණා පහුගිය කාලේ. මේ දඬුවම් ලැබෙන්න ඕන පිරිස වලට දඬුවම් ලබා දෙන්න ඉක්මන් වෙන්න කියලා තමයි අපි කියන්නේ. මොකද ජනතාව විදියට රටක් විදියට බලන් ඉන්න මේ උත්සව සමයේ ටිකක් අර බඩු භාණ්ඩ හිඟයි කියලා මේ අපි දැක්ක පහුගිය දවස්වල වාර්තා පළ වෙනවා. ඒ අතරේදී භාණ්ඩ මිල වැඩි වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් දැන් මේ හාල් හිඟයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා කෘෂිකර්ම අමාත්‍යතුමා මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා කියලා තිබ්බා. අද දවසේ ඩේලි නිවුස් පුවත්පතේ පිළිබඳව වාර්තා කරනවා. මිනිස්ටර් says no rice shortage frozen in 2022. විශේෂම minister says no rice shortage frozen in 2022. විශේෂම මේ දැන් ඉදිරියේදී මේ සහල් හිඟයක් ඇති වෙන්න ඉඩකඩක් නැහැ කියන කාරණාව තමයි එතුමන් සඳහන් කරන්නේ. අපි දැක්ක පහුගිය දවස්වල සතොස් හරහා ආනයනික සහල් වර්ග ගණනාවක් මිලදී ගන්න තිබ්බා. දැන් ඔය දේශීය සහල් වල මිල එන්න වැඩි වෙනවා. සමීර අපි දැක්ක කිලෝ එකක් රුපියල් 160 ඉඳන් 320 විතර වෙනකන් තියෙනවා දේශීය හාල්. හැබැයි මේ විදේශ වලින් ආනයනය කරපු හාල් ටිකක් අඩු ගානට හම්බ වෙනවා. හැබැයි එහෙම වුණාම වෙන්නේ රටේ අර විදේශ සංචිත ප්‍රමාණය ඕකටත් වේදම් වෙනවා. ඒ හින්දා රටේ තියෙන හාල් අඩු මිලට දෙන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. කොහොම වුණත් ඉස්සරහට සහල් හිඟයක් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා විදිහට කියලා තියෙනවා. ඒ අතරේ දැන් වෙළඳපොලේ මේ කහ මිල ටිකක් වැඩි වෙලා තිබ්බා. අද දවසේ ලංකාදීපේ කියනවා මේ අමු කහ කිලෝව 100ට බැස්සත් කුඩු කිලෝව තාමත් 6000යි කියලා
මේ අමු කහ කිලෝව 100ට බැස්සත් කුඩු කිලෝව තාමත් 6000යි කියලා ටිකක් මේ අවධානය යොමු කරන්න ඕන කාරණාවක්. දැන් අද දවසේ ලංකාදීපේ කියන්නේ මේ පිළිබඳව මේ පුෂ්ප කුමාර මල්ලවාරච්චි මේ ගැන ලියන්නේ රුපියල් 500 දක්වා ඉහළ ගිය අමු කහ කිලෝවක මිල රුපියල් 100 පමණ දක්වා අඩුව ඇතත් කහ කුඩු කිලෝවක් විකුණුන් ලබන්නේ රුපියල් 6000කට බව පාරිභෝගිකයෝ මෙන්ම කහ වගාකරුවෝද පවසිත කියලා මේ අමු කහ ටිකක් අරගෙන වේලලා කුඩු කරලා මේ විකුණන්න පුළුවන් නම් ඒකත් ටිකක් ලාභදායී ව්‍යාපාරයක් බවට පත් වෙන හේතුව අමු කහ කිලෝවක් සාමාන්‍යයෙන් රුපියල් 100ක මිලකට තමයි දැන් අලෙවි වෙන්නේ. හැබැයි කුඩු කිලෝවක් 6000කට අලෙවි වෙන්නේ. අමු කහ කිලෝවක් රුපියල් 250 300 ආදී මිල ගණන් වලට පහුගිය දිනවල අලෙවි වෙමින් පැවති අතර මේ වන විට රුපියල් 100 පමණ දක්වා පහළ බැස ඇතයි කහ වගාකරුවෝ සඳහන් කරති. තම අස්වැන්න කූට ව්‍යාපාරිකයන්ට ලබා ගැනීමට ඇති අවස්ථාව අහුරමින් රජයේ මැදිහත්ව අමු කහ මිලදී ගැනීමට පියවර ගන්නේ නම් ඒ වගාකරුවන්ට සාධාරණයක් ඉටු වන බවත් පාරිභෝගිකයන්ට කහ කුඩු ලබා දීමේ අවස්ථාවේ මකින් සැලසෙන බවත් ඔවුන් ප්‍රකාශ කළා තියෙනවා කියලා අද දවසේ ලංකාදීප පුවත්පත කියන අර ප්‍රායෝගික තත්ත්වය තමයි අමු කහ කිලෝවක් ඉතින් වේලුවාම කිලෝවක්ම හම්බ වෙන්නේ නැහැ නේ. තාමත් අඩු ප්‍රමාණයක් හම්බ වෙන්නේ. කොහොමුණත් ඔය කිලෝව ගානේ අරගෙන විකුණ මේ වේලලා කුඩු කරලා විකුණනවා නම් ටිකක් ලාභයි කියන කාරණාව තමයි මේ දේවල් දැක්කහම අපිට පේන්නේ. ඒ අතරේදී දඹුල්ල ආර්ථිකයේ මේ එළවලු තොග වැඩිපුර ලැබිලා තියෙනවලු. දැන් මිල ටිකක් අඩු වෙලා තියෙනවා කියලා ලංකාදීපේ තවත් කොනක වාර්තා කරනවා මේ අද දවසේ ජාතික පුවත්පතේ. දඹුල්ල ආර්ථිකයට එළවලු වැඩිපුර ලැබී තොග මිල තරමක් බහි කියලා තමයි අද මේ විදිහට ලංකාදීපේ ඒ පිළිබඳව වාර්තා කරන්නේ. අද දවසේ මේ විදිහට ලංකාදීපේ කියනවා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු තොග මිල ගණන් කලින් දිනවලට සාපේක්ෂව ඊයේ ඒ කියන්නේ 24 වෙනිදා අඩු ඇතැයි ව්‍යාපාරිකයෝ ප්‍රකාශ කළා තියෙනවා. ගොවීන්සේ අස්වැන්න වැඩි වශයෙන් වෙළඳපොළ ගෙනීම මේ මිල අඩුවීමට හේතු වෙති බව උන් සඳහන් කළා තියෙනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිලදී ගැනීම පිටපළාත් වලින් පැමිණෙන වෙළෙන්දන්ගෙන්ද අඩුවක් ඊයේ දවසේ දැක ගන්න හැකි වුණා කියලා අද ලංකාදීපේ කියනවා. දැන් ගෝව සාමාන්‍යයෙන් තිබ්බ මිල තමයි 280යි 300 මේ කිලෝවක මිල. හැබැයි දැන් 120යි 140යිලු බෝංචි 250යි 280යි දැන් 190යි 250යි අතර ලීක්ස් 200යි 250යි දැන් 190යි 210යි කැරට් 370යි කලින් තිබෙත් 380යි දැන් තියෙනවලු රුපියල් 250ත් 300ත් අතර ටිකක් විතර අඩු වෙලා මිල ගණන් කියන කාරණාව තමයි අද දවසේ ලංකාදීප පුවත්පත ඔය විදිහට කියන්නේ. අතරේ ලොකු ලුණු තිබ්බේ 190යි 200 අතරට. හැබැයි ලොකු ලුණු මිල ටිකක් වැඩි වෙලා 230යි 250 වෙලා කියලා තමයි අද ලංකාදීපේ ඔය විදිහට කියන්නේ. ලුණු ටිකක් අඩුවෙන් කන්න තමයි ඉස්සරහට වෙන්නේ. ඔව් නදිත් අපි දැක්ක දැන් මාධ්‍ය වලින් වාර්තා කළා පසුගිය දින කිහිපෙම මාකට් එකට යන මිනිස්සුන්ගේ හඬපට අරගෙන ප්‍රචාරය කරා. ඒගොල්ලෝ කියපු කතා අපි දැක්ක නදිත්. එළවලු ගන්න බෑ චුට්ටක් පොඩි බෑග් එකකට අරගෙන එනකොට රුපියල් 1000ට වැඩිය ගිහිල්ලා. ඉතින් අර දැන් මේ ඩොලර් වලින් තමයි ගණන් කියන්නේ. ඩොලර් 1යි ඩොලර් 2යි කියලා. ඔව් ඒ වගේ කතා ගොඩක් දැක්ක අපි. දැන් ඊයේ දවසෙත් දැක්ක දැන් මේ මිල අඩුවීමක් වෙනවා නම් ඒ අඩුවීම පාරිභෝගිකයාට ලැබිය යුතුමයි. මොකද අතරමැදියන් වාසි ලබා ගන්නවා, රජයට උත්සාහ කරනවා කෙසේ හෝ එළවලු ටික මාකට් එකට අරගෙන ඇවිල්ලා දෙන්න. නමුත් අතරමැදියෝ මැද ඉඳගෙන වාසි ගන්නවා නම් මේ උත්සව සමයේ මිනිස්සු මොකද කොරෝනාවෙන් පීඩා විඳිනවා, අර්බුද රැසකට මුහුණ දීලා ඉන්නවා, පොහොර ප්‍රශ්නයක් රට තුල ඇති වෙලා තියෙනවා. ඉතින් මේ ගැටලු සියල්ලත් එක්කම මිනිස්සුන්ට යම් සහනයක් දෙන්න පුළුවන් වෙලාවට හරි ඒකට අතරමැදියෝ හරි කවුරුන් හෝ මැද ඉඳගෙන ඒ මිල වැඩි කරලා යම් පාලනයකට යන්න උත්සාහ කරනවා නම් මිනිස්සුන්ගෙන් ගසා කෑමක් සිදු කරනවා නම් සාධාරණයි කියලා අපිට සඳහන් කරන්න වෙන්නේ. ඒ නිසා ඒවා පාරිභෝගික අධිකාරියන් සොයා බලලා යම් විසඳුමක් ලබා ගත යුතුයි. මොකද නජිත් හැම භාණ්ඩයකම මිල හිතුමනාපයට වැඩි කරමින් සිටිනවා. ඒ නිසා යම් වැඩිවීමක් සිදු වුණොත් ඒකට සාපේක්ෂව අනිකුත් සියලුම භාණ්ඩවල මිල ගණන් වැඩිවීමක් සිද්ධ කරනවා. ඒ නිසා අසාධාරණ නැතුව මේ අවස්ථාව තේරුම් අරගෙන රටක් හැටියට ජාතියක් හැටියට අපි මුහුණ දීලා තියෙන මේ අර්බුදකාරී තත්ත්වයෙන් ගැලවෙන්න සියලු දෙනා එකට එකතු වෙන්න ඕනේ. ඒ කතාව ASCII ඊළඟට අපිට වාර්තා කරන්න පුළුවන් වෙන්නේ කොටස් වෙළඳපොලේ කතාව. කොටස් වෙළඳපොළ ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කර තිබෙනවා කියලා අද පුවත්පත්වල සඳහන් කර තිබෙනවා. දිනමින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වෙන්නේ මුළු දිනක් නොව වරුවක් ගනුදෙනු කළ කොළඹ කොටස් වෙළඳපොළ ඊයේ පෙර දිනට සාපේක්ෂව 119ක වාර්තාගත වර්ධනයක් පෙන්눔 කර තිබෙනවලු. නත්තල් උත්සවයේ සැමරීමට සූදානම් වීම නිසා ඊයේ ගනුදෙනු වූයේ වරුවකි. එහිදී රුපියල් බිලියන 2.8ක පිරිවැටුමක් වාර්තා කළේය. පෙර දිනේ පිරිවැටුම රුපියල් බිලියන 6ක් වුණා. වරුවක් වැඩ කළ ඊයේ දිනට සාපේක්ෂව සමස්ත මිල දර්ශකයේ 119කින් ඉහළ ගියා කියලා තමයි සඳහන් කරන්නේ. සමස්ත මිල දර්ශකයේ ඒකක 12070කින් ඉහළ ගිය බව කොටස් වෙළඳපොළ තොරතුරු වාර්තා කරයි කියලා අද
දිනබින පුවත්පතේ මුල් පිටුවේ සඳහනක් එනවා. එයාතරේ අපි දැක්ක සමීර දැන් පහුගිය දවස්වල විශේෂයෙන්ම විදුලිය පිළිබඳවත් වැඩියෙන් කතාවට ලක් වුණා. හේතුව තමයි විදුලි ඉංජිනේරුවරු ඒ වෘත්තීය සමිති අපුරට වැඩි කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කළා. ඔය අතරේ නොරොච්චෝලේ අපි දැක්කා මේ බලාගාරයේ පද්ධතිය ඇන හිටිනවා විදුලි කප්පාදු කිරීම සිද්ධ කරන්න විශේෂයෙන්ම අපි දැක්ක වාතාවරණයක් ඇති වෙනවා. ඔය කොහොම වුණත් අද දවසේ දිනමින පුවත්පත කියන මේ විදුලිය හොරු වසරකදී සිද්ධ කරන කටයුත්තක් ගැන. ඔව් දිනමින වාර්තා කරනවා අද නජිත් මුල් පිටුවටම අරගෙන එනවා දිනමින පුවත්පත මුල් සිරස්තලයේ හැටියට උන් අරගෙන එනවා මේ කාරණයට විදුලිය හොරු වසරකදී මණ්ඩලයට කෝටි 10ක් පාඩු කරති කියලා තමයි සඳහන් කරන්නේ. අවුරුද්දකට වැටලීම් 2000ක් රටපුරා විමර්ශන ඒකක 18ක් නිලධාරීන් 70ක් පැය 24ම වැඩ කියලා කියනවා. විදුලි බල විමර්ශනාංශයේ කළමනාකරු කියයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. අපි යනවායි කතාවට නීති විරෝධී ලෙස විදුලිය ගැනීම නිසා වසරකට රුපියල් කෝටි 10කට වැඩි මුදලක් විදුලි බල මණ්ඩලයට අහිමි වන බව විදුලි බල මණ්ඩලයේ විමර්ශනාංශයේ කළමනාකාර ඉන්දික ප්‍රනාන්දු මහතා දිනමින පුවත්පතට සඳහන් කරනවා. ඒ වගේම විදුලි බල මණ්ඩලයේ විමර්ශනාංශයේ වසරකට වැටලීම් 2000කට ආසන්න ප්‍රමාණයක් කරන බවද මණ්ඩලයට අහිමි වන මුදල් ඒ මගින් නැවත අය කර ගැනීමට කටයුතු කරන බවද සඳහන් කර තිබෙනවා. ඉතින් පාඩුව කෝටි 10 පැනලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වාර්තාව දිනමින පුවත්පත අරගෙන ඉන්නේ මේ පාඩු වෙච්ච දේවල් අය කරගන්නත් උත්සාහයක් තියෙනවා කියලා තමයි කළමනාකරු සඳහන් කරන්නේ. නමුත් ඉතින් මොකටද නජිත් අපි මේ විදුලිය හොරෙන් ගන්න යන්නේ? හොරෙන් ගත්තේ නැත්නම් රජයට පාඩුවක් වෙන්නෙත් නැහැ, විදුලි බල මණ්ඩලයට පාඩුවක් වෙන්නෙත් නැහැ, ඔබට අසාධාරණයක් වෙන්නෙත් නැහැ, යම් තැනකදී විදුලි කප්පාදුවකට යන්න වෙන්නෙත් නැහැ. හොරෙන් අරගෙන ප්‍රශ්න රැසකට මුහුණ දෙනවට වඩා හොඳයි Taman පාවිච්චි කරන ඒකක ප්‍රමාණය යම් ආකාරයකට අඩු කරගෙන අර පිරිමැස්මෙන් විදුලිය පාවිච්චි කරොත් මේ අර්බුදයට මුහුණ දෙන්න සිදුවන්නේ නැහැ. ඔය විදුලිය කට්ටිය කලින් වර්ධනයක් කළා, අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සිදු කළා. ඒක තාමත් ටික ටික තියෙනවා කියලා තමයි ආරංචි. කොහොම වුණත් වර්ජන දෙකක් ඊයේ වෙනකොට ක්‍රියාත්මක වුණා. එක වර්ජනයක් ඊයේ අවසන් වුණා. තව වර්ජනයක් තාම ක්‍රියාත්මකයි. අපි බලමු විරාමයක් අරගෙන. අසිරිමත් නත්තල් දවසේ ඔබ ආයිත් එකතු වෙන්නේ සතියක පත්තර බෙන්තුවත් එක්ක. අපි ජාතික පුවත්පත්වල තොරතුරු බලමින් හිටියේ. දැන් මේ වෙනකොට වර්ජනයක් ක්‍රියාත්මක වෙනවා. වර්ජනයේ ක්‍රියාත්මක වුණාට මගී ජනතාවට ටිකක් වාසියක්ද කියලාත් හිතෙනවා. ටිකට් නැතුව දුම්රිය යන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා ඕන්න. දැන් මේ දවස්වල දුම්රිය ස්ථානාධිපතිවරුන් ටිකට් දෙන්නේ නැහැ. ඒ හින්දා රජයට ආදායම් එන්නේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා. දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා ඊයේ දවසෙත් පෙරේදත් කිව්වා මෙහෙම ආදායම් එන එක නැවතුනොත් ඒ ආදායම ස්ථානාධිපතිවරුන්ගේ සංගමයෙන් අය කරගන්න කටයුතු කරනවා කියලා. තාමත් මේ වර්ජනය අවසන් වෙලා නැහැ. ඔවුන්ගේ හේතු සමහර දේවල් සාධාරණයි. සාධාරණ ඉල්ලීම් සහ සාධාරණ හේතු තියෙනවා. අද ලංකාදීපය කියනවා මේ වර්ජනය පිළිබඳව කවුළු වහලා ටිකට් නැතිව මිනිස්සුන් නොමිලේ ගිහින් කියලා. අද මේ විදිහට වාර්තා කරන්නේ දිනකට ලක්ෂ 90ක පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා. යොහන් බාසුර මේ ගැන ලියන්නේ දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ පෙරවරුවේ ආරම්භ කළ ප්‍රවේශපත් නිකුත් නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට දිනකට රුපියල් ලක්ෂ 90ත් අතර පාඩුවක් සිදු වන බව දුම්රිය ස්ථානාධිපති සංගමේ සභාපති සුමේද සෝමරත්න මහත්තයා කියලා තියෙනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ පෙරවරුවේ සිට මකින්ට ප්‍රවේශපත් නිකුත් නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීම නිසා රට පුරා දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර කවුළු ඊයේ දවසේ වසා තිබ්බා. කොළඹ කොටු දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් කවුළුවක් ඊයේ පෙරවරුවේ වහලා තිබුණේ මෙන්න මේ විදිහට කියලා අද ඡායාරූපත් එක්කම වාර්තා කරනවා. රුෂිරු කොළඹ තන්ත්‍රයේ මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ. දැන් මේ වගේම තමයි අනික් තැන්වලත් දුම්රිය ස්ථානවල ටිකට් කවුළු වහලා. ඒ කියන්නේ ටිකට් ගන්න ඕනේ නැහැ. දුම්රිය වැඩ. දුම්රිය රියදුරු වර්ජනය කරේ නැහැ තාම. ඒ හින්දා දුම්රිය වැඩ. දුම්රිය වැඩ හින්දා මගින්ට යන්න හැකියාව තියෙනවා. හැබැයි ඉතින් ටිකට්පත් නිකුත් කරන්නේ නැහැ. ටිකට්පත් පරීක්ෂා කිරීමුත් සිද්ධ වෙන්නේ නැහැ. හේතුව ටිකට්පත් නිකුත් කරන්නේ නැහැනේ. මේ හින්දා පාඩුව ලක්ෂ 90ක් කියලා තමයි කියන්නේ. ඔව් දිනවිනත් වාර්තා කරනවා නදිත් අර මගීන්ට නත්තල් බෝනස් ලැබිලා වගේ දැන් ඉතින් කිසිම කතන්දරයක් නැතුව යන්න පුළුවන්කම ලැබෙනවා. දුම්රිය වර්ජනයෙන් දවසකට ලක්ෂ 90ක් පාඩුවේ දිනවිනත් ඒ පිළිබඳව වාර්තා කර තිබෙනවා. අද දවසේදී මේ විදිහට උන් සඳහන් කරන්නේ සුභාෂිනී සේනානායක ලියන වාර්තාව. දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ පෙරවරුවේ ආරම්භ කළ වැඩ වර්ජනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට දිනකට සිදු ඇති පාඩුව රුපියල් ලක්ෂ 90ක් පමණ වෙනවා. දුම්රිය ප්‍රවේශපත් නිකුත් නොකිරීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ඊයේ දිනය තුල මේ පාඩුව සිදු වෙලා තියෙනවා. දින දෙකක් ගියොත් ලක්ෂ 180යි. ඉතින් මේකට විසඳුමක් දෙන්න ඕනි ඉක්මනින්ම
සුමේද සෝමරත්න දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ ලේකම්තුමා කිව්වා ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් ටිකක් තියෙන මේ සාධාරණ ඉල්ලීම් වලට අවස්ථාව ලබා දෙන්න කියලා. අපි දුම්රිය සාමාන්‍ය අධිකාරී සඳහන් කරේ නඩිත් මේ ඉල්ලීම් සියල්ලටම විසඳුම් ලබා දීලා තිබියදී අසාධාරණ ලෙස උත්සව සමයේ මෙහෙම කාරණයක් කිරීම පිළිබඳව කනගාටුවට පත් වෙනවා. ඔවුන්ගේ ණය කරගන්නවා අර ඔබ කිව්වා වගේම. නමුත් තවමත් ඔවුන් ඒ වුණාට වර්ජනයේ නිරත වෙලා ඉන්නවා. තවමත් ඔවුන්ට විසඳුමක් ලැබුණේ නැහැ කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. අපි මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් පවා ඇහුවා කසුන් චාමරගේ. ඔහු පවා සඳහන් කරේ තවමත් විසඳුම් ලැබිලා නැහැ කියලා. ඉතින් මේ කරුණු කාරණාත් එක්ක කෙසේ හෝ ඉක්මන් විසඳුමක් ලබා ගත්තේ නැත්නම් දුම්රියට දිගින් දිගටම මේ පාඩුව සිදු වෙයි. දුම්රිය සමාන අධිකාරීතුමා ජයසුන්දර මහත්තයා ඊයේ ගැන කිව්වා මෙන්න මේ විදිහට. ඔවුන් ඉදිරිපත් කරපු කාරණා 25ක් සම්බන්ධව අමාත්‍යාංශ ලේකම්තුමා සමග සාකච්ඡාවක් පැවතියා. එම සාකච්ඡාවේ ඉදිරිපත් කරුණින් වැඩි ප්‍රමාණයකට විසඳුම් ලබා දීමට එකඟ වුණා. ඒ වගේම මේ සඳහා ඉදිරි දිනවකවානු යොදාගත්තා. ඒවා නිම කිරීමට ඒ අනුව බලාපොරොත්තු වෙනවා දුම්රිය ස්ථානික සංගමය තමන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කරලා අවශ්‍ය සේවය ලබා දී කියලා. අද දින මොවුන් මේකත් වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා රුපියල් මිලියන 5ක පමණ ආලාභයක් දෙපාර්තමේන්තුවට සිද්ධ වෙලා තියෙනවා. දෙපාර්තමේන්තුව පහුගිය අවුරුදු එකහමාරෙම යැපුණේ භාණ්ඩාරාගාරයෙන් ලැබුණු මුදල් මත. මේ අවස්ථාවේදී මගින් දුම්රිය කරා පැමිණ විට එම ආදායම අහිමි කිරීම ඇත්තෙන්ම අවාසනාවන්තයි. කෙසේ වෙතත් අද පැවති සාකච්ඡා අසාර්ථක වූ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, දුම්රිය පාලක සංගමය සහ දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කළේ. ඒ හේතුවෙන් දුම්රිය සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ පාර්සල් භාර ගැනීමෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ සභාපති සුමේද සෝමරත්න මහතා ප්‍රකාශ කළා. දීර්ඝ වේලාවක් අපි සාකච්ඡාවක නිරත වුණා. නමුත් සාධනීය පිළිතුරු අපේ ඉල්ලීම් වලට ලැබුණේ නැහැ. කනගාටුයි. අපි මගින් වෙනුවෙන් ඉල්ලපු ඉල්ලීම සාමාන්‍ය කාලසටහන ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක ඒකට පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැහැ. මේ වෙන විට අපි ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ග දෙක ඒ ආකාරයෙන්ම ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. අවසාන මොහොත වෙනකම් මේකේ අවධානය මේ ප්‍රශ්න විසඳෙන්නේ නැත්නම් අකමැත්තෙන් වුණත් අපි දැනුම් දීපු දීපප්‍යාප්ත වැඩවර්ජනයේ 26 වෙනිදා රාත්‍රී 12ට අපිට ආරම්භ කරන්න සිද්ධ වෙනවා. එතමයි සුමේද මහත්තයා කියන කතාව. ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් අපි උපුට ගත්තේ මේ තොරතුරු. ඊයේ තමයි සාකච්ඡා තිබ්බේ. හැබැයි සාකච්ඡා සාර්ථක වුණා. ඔවුන්ගේ ඉල්ලීම් හේතු ටිකක් සාධාරණ වෙන්නත් පුළුවන්. හේතුව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය ගැටලු. ඒ වගේම දැන් මේ සාමාන්‍ය කාලසටහනකට නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. දුම්රිය පාර්සල් බාර ගැනීමෙන් ඔවුන් වැළකුණා. ඒකට හේතුව මේ පාර්සල් ප්‍රවාහනය කරන බඩු දුම්රිය බඩු කෝච්චි කියලා අපි කියන්නේ මේ භාණ්ඩ ප්‍රවාහනය කරන ඒවා නියමිත පරිදි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් ජනතාවගෙන් බැනුම් අහන්න බෑ. ඒ හින්දා ස්ථානාධිපතිවරුන් දුම්රිය පාර්සල් ප්‍රවාහනෙන් ඉවත් වුණා. ඒ අතරේදී දැන් සාමාන්‍ය දෛනික මේ දුම්රිය කාලසටහන නෙවෙයි තාමත් ක්‍රියාත්මක වෙන්නේ. කොරෝනා කාලේ පැවති කාලසටහන. හැබැයි විශේෂ දුම්රිය වාර දෙකක් අලුතින් එක් කළ තියෙන උත්සව සමය වෙනුවෙන්. හැබැයි මේ දෙක ප්‍රමාණවත් නැහැයි කියලා තමයි කියන්නේ. ජනතාවට දුම්රියේ එල්ලිලා යන්න වෙන තත්ත්වයක් තියෙනවා කියලා ඔවුන් චෝදනා කරනවා. ඒ හින්දා ජනතාවගෙන් අපිට බැනුම් අහන්න බෑ. ඒ හින්දා අපි වර්ජනය කරනවා කියලා තමයි ස්ථානාධිපතිවරුන් ওই විදිහට කියලා තියෙන්නේ. ඒ හින්දා ටිකට්පත් නිකුත් කරන්න නැහැ කියලා. ඊට පස්සේ ඒක 26 වෙනිදා වැඩි කරනවද නැද්ද කියලා ඔවුන් බලනවා කියලා තමයි කිව්වේ. කොහොමුණත් අපි කියනවා මේ ජනතාව අපහසුතාවයට පත් කරන්න එපා. ජනතාවට දුම්රිය කියන්නේ බොහොම වටින ප්‍රවාහන මාධ්‍යයක්. ඒ හින්දා වර්ජනය නම් කරන්න එපා. රටේ කොච්චර ප්‍රශ්න තියෙනවද? සවිර් ඔව් ඉතින් මේ ප්‍රශ්න අස්සේ වෛද්‍යවරුන්ගේ කතාවකුත් එනවා නේද? වෛද්‍යවරු නම් ඔවුන් වර්ජනයක් කරමින් හිටියා. යම් කාල සීමාවකට වර්ජනය අත්හිටුවන්න කටයුතු කරලා තියෙනවා. ඒ පිළිබඳවත් අද තොරතුරු වාර්තා කර තිබෙනවා. වෛද්‍ය වැඩ වර්ජනයේ 3 වෙනි දාතෙක් අත්හිටුවයි දිනබින වාර්තා කර තිබෙන සිරස්තලයේ එල්ලීම් 7ක් මුල් කරගනිමින් ක්‍රියාත්මක කළ දීප්‍රාප්ත වැඩ වර්ජනයේ తాවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කරලා තියෙනවා ඊයේ දවසේදී. මේ පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා අද දවසේ. එම සංගමේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා පවසන්නේ එළඹෙන 3 වන දාතෙක් වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලි රඹුක්වැල්ල මහතා සමග පසුගිය දා පැවති සාකච්ඡාවෙන් අනතුරුව ගෙන ඇති ඇතැම් තීරණ නිවැරදි කිරීමට යම් කාලයක් ගතවන බැවින් මේ තීරණයට එළඹි බවද නවින්ද සොයිසා වෛද්‍යවරයා සඳහන් කරනවා. එමෙන්ම අද පැවැත්වෙන නත්තල හා උදාවන නව අවුරුද්ද හේතුවෙන් ජනතාවට වන අපහසුතා මගහැරවීමත් මේ තීරණය ගැනීමට එක් හේතුවක් වුණා කියලා තමයි නවින්ද සොයිසා වෛද්‍යවරයා සඳහන් කරන්නේ. දැන් වෛද්‍යවරුන්ගෙන් පැත්තෙන් ඒ විදිහට කියද්දී නජිත් දිවයින පුවත්පත වාර්තා කරනවා අමාත්‍යවරයා කියන කතාවත් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා මේ ආකාරයට
GMOA කරුණු ගැන සාධනීයව බැලුවා. වෘත්තීය සමිතියත් නම්‍යශීලී වෙන්න ඕනි කියලා අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරනවා. රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරිපත් කළ කරුණු පිළිබඳව අධ්‍යයනය කරමින් ඊටාම සාධනීය ලෙස අඩියක් ඉදිරියට තබා ඒ වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කටයුතු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා කියලා තමයි අද දිවයින පුවත්පතේ මුල් පිටුවේ සඳහන් කර තිබෙන්නේ. ඊ දවසේ ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතුමන් මේ පිළිබඳව අදහස් පළ කළා. අපි බලමු ඇමතිතුමා මොකද කිව්වේ කියලා. විශේෂයෙන්ම ඒ අයගේ පළවෙනි කරුණක් හැටියට දීලා තිබ්බේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථානමාරු පිළිබඳව තීරණ ගැනීමට කටයුතු කරන අතර එතෙක් අනිකුත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු කටයුතු වහම ඉටු කිරීම. යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒ කරුණ ඉදිරිපත් කරන්න. පස්සේ අපි ඒක නැවත සලකා බලන්න. ඒ සියලුම කණ්ඩායමකට ගෙනල්ලා කතා කරන්න එකඟ වුණා. දෙවැනි කරුණ හැටියට ඉදිරිපත් වෙලා තිබ්බේ පශ්චාත් සීමාවක වෛද්‍යවරුන්ගේ එහෙම නැත්නම් පෝස්ට් ඉන්ටර්න්ස්ලාගේ පත්වීම් ලබා දීමේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සහ ඒ අයගේ ඉල්ලීම තිබ්බේ ඒ අයට කොටස්කාරයන් විය යුතුයි. ඒකට දැන් ප්‍රශ්න ගණනාවක් ඇති වෙනවා. මේ වෙනකොට 524ක් පත්වීම් ලබා දෙන්න තිබෙනවා. අමාත්‍යවරයා හැටියට මම නම් ඒ ලයිස්ට් එක දැකලත් නැහැ. මට බලන්න උවමනාවකුත්. ඒ නිසා ඒ සම්බන්ධව අපේ තියෙන ස්ථාවරේ අපි වෙනසක් කරන්න සූදානම් නැහැ. මොකද ඒක තමයි සාධාරණම ක්‍රමය. එහෙම නැත්නම් මේ රටේ තියෙන අනිකුත් සියලුම වෘත්තීය සමිතීන් එහෙමනම් අපිට සම්බන්ධ කරගන්න වෙනවා. මහා විශාල සම්මන්ත්‍රණයක් තියලා මේ ලයිස්ට් දීලා එයාගෙන් අහලා කෙරෙන්න වෙනවා. ඊගා ප්‍රශ්නය තමයි වෛද්‍යවරුන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාත්මක වන දිනය පිළිබඳව ගැටලුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ මෙයාගේ ඒ කරුණ ඉදිරිපත් කරලා තියෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන්. ඒ සම්බන්ධව ඔවුන්ගේ මතය අපි මේ වෙනකොටත් ඉල්ලලා තියෙනවා. ඒ මතය අනුව ක්‍රියාත්මක කරන්න අපි සූදානම්. මේ ගැන අපේ ගැටලුවක් නැහැ. කනගාටුවෙන් මට කියන්න ඕනේ මම හිතන්නේ ලොකු චෝදනාවක් මම දැක්ක මේ අමාත්‍යවරයා පෞද්ගලිකව මේ බලපෑම් කරලා එහෙම නැත්නම් මට වමනා ලයිස්තුවක් හැදුවයි කියලා. මම බොහොම පැහැදිලිව කියනවා ඕනෑම අවස්ථාවක මම මේකට දේශපාලන ඇඟිලි ගැසීමක් කරලා මේ ලයිස්තුවම හැදුවයි ගොත් හෙට දවසේ මම ඉල්ලා අස්සෙනවායි කියලා මම මේ දෙවෙනි වතාවට කියන්නේ මාධ්‍යයට. අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා දක්වපු අදහස් අපි ඔබට ඉදිරිපත් කළේ. අපි ඒ කතාවෙන් පස්සේ යනවා නඩිත් දැන් රටේ දිගින් දිගටම කතා බහට ලකුණු තවත් කාරණයක් තමයි ගෑස් පිපිරීම සම්බන්ධව. ගෑස් සිලින්ඩර් ගෑස් ලිප් පිපිරීම මේ පිළිබඳව කමිටුවක් පත් කළා. කමිටුවේ වාර්තාව ජනාධිපතිවරයාට බාර දීලා තිබෙනවා. ඒ කමිටුව යෝජනා කර තිබෙන කරුණු ක්‍රියාත්මක වෙයිද ජනාධිපතිවරයා පිළිබඳව අධ්‍යයනය කළා තොරතුරු වාර්තා කරයි කියලා පුවත්පත්වල සඳහන් වෙලා තිබුණා. අපි දැන් මේ කතාවෙන් පස්සේ යනවා තවත් ගෑස් පිපිරීමක් සම්බන්ධව තොරතුරු වාර්තා වන්නේ ගෑස් කාන්දුවක් ගැන. ගෑස් කාන්දුව නිසා හටගත් ගින්නකින් කුකුළු පැටව් 3000ක් අළු වෙලා ගිහින් තිබෙනවා. ඉතින් මේ පිළිබඳව අද වාර්තා කරනවා. ඊයේ දවසේ මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා දිගින් දිගටම මේ පිළිබඳව සංවේදී කතාවක්. පන්නල පොලිස් වසමට අයත් පල්ලේගම එලිබිච්චිය ප්‍රදේශයේ කුකුළු ගොවිපොලක ඊයේ අලුයම ගෑස් කාන්දුවත් සමග හටගත් ගින්නක් හේතුවෙන් කුකුළු පැටවුන් 3000කට අධික සංඛ්‍යාවක් මිය ගොස් තිබෙනවා. මේ ගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයට අයත් අක්කර 17ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇති එම කුකුළු ගොවිපොල තුල කුකුළු පැටවු 35000ක් පමණ රැඳවිය හැකි ශාලා 7ක් ඇති අතර ඉන් එක් ශාලාවක් තුල මේ ගින්න හටගෙන තිබෙනවා. කුකුළු පැටවුන්ට අවශ්‍ය උණුසුම ඇති කිරීමට කිලෝග්‍රෑම් 37.5ක වූ ගෑස් සිලින්ඩර් 3ක් සවිකර ඇති අතර ඉන් එක් සිලින්ඩරයක ඇති වූ කාන්දුව ගින්නට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක පළ කර තිබෙනවා. කොහොම වුණත් ගෑස් කාන්දුවක් හින්දා කුකුළු පැටවු 3000ක් මැරිලා තියෙනවා කියලා තමයි අද තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අද ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ සමීර මේ පුවතට වෙන්නේ ගෑස් ගින්නෙන් කුකුලන් 3000ක් විනාශයි. මේ සඳ ලංකාවේ හේමලතාඩි හේවගේ මේ පුවත ලියන්නේ පන්නල පොලිස් වසමට අයත් පල්ලේගම එලිබිච්චිය ප්‍රදේශයේ කුකුළු ගොවිපලක ඊයේ අලුයම 3ට පමණ ඇති වූ ගෑස් කන්දුවක් හේතුවෙන් හටගත් ගින්නකින් එහි සිටි කුකුළු පැටවුන් 3000කට ආසන්න සංඛ්‍යාවක් මිය ගියා කියලා ඡායාරූපයක කොටසකුත් එක්ක වාර්තා කරනවා. අර සමීර සඳහන් කළා ගෑස් සිලින්ඩර් 3ක් තිබිලා තියෙනවා. මේ ගෑස් සිලින්ඩර් තුනෙන් එක සිලින්ඩර් එක මේ විශේෂයෙන්ම කුකුළු පැටවුන්ට අවශ්‍ය ප්‍රශස්ත උෂ්ණත්වයක් තියෙනවා. මේ උෂ්ණත්වය විශේෂයෙන් සපයන්නේ මේ විදිහට ගෑස් පාවිච්චි කරලා කිලෝග්‍රෑම් 37.5 ප්‍රමාණයේ අපේ රටේ සමාගමක ගෑස් සිලින්ඩර් 3ක් තියෙන්නේ. මේ සිලින්ඩර් තුනෙන් එකක කාන්දුවක් වෙලා තියෙනවා. ඒ කාන්දුව හින්දා තමයි මේ විදිහට ගින්නක් ඇති වෙලා තියෙන්නේ කියලා දැන් මේ වෙනකොට විශ්වාස කරන්නේ මේ පිළිබඳව තොරතුරු ඒ විදිහට. හැබැයි පරීක්ෂණ සිද්ධ කරනවා කියලා තියෙනවා. මේකත් අර අනික් ගෑස් කාන්දු වගේ කාන්දුවක් හින්දා ඇති වුණාද කියලා අපි දන්නේ නැහැ. කොහොම වුණත් එහෙම වුණා නම් ඉතින් මේ කුකුළු පැටවුන් වේවා මේ සත්ත්ව
සංහතියේ විනාශය වෙනුවෙන් වග කියන්නේ කවුද? කුකුළු පැටව 3000ක් විනාශ වෙලා කියලා තමයි අද ওই විදිහට ලංකාදීප පුවත්පත කියන්නේ. ඒ අතරේ අපේ රටේ ගෑස් පිපිරීම ගැන අද දවසේ තවත් තොරතුරු වාර්තා කරනවා ජාතික පුවත්පත්. ගෑස් පිපිරීම් කාන්දුවීම් තව 10ක් සිද්ධ වෙලා කියලා ලංකාදීපය අද දවසේ වාර්තා කරලා තියෙනවා. මේ උඩ ඉහළම කෙළවරේ ගෑස් පිපිරීම් කාන්දුවීම් තව 10ක් වෙළඳපොළ සමවෙන දෙවලපොළ නිවසක ලිප පිපිරි ලක්ෂ 75ක මංගල සැරසිලි අලු කියලා අද ලංකාදීපය ඔය විදිහට වාර්තා කරනවා. ඉතින් බලන්න මොන තරම් විනාශයක්ද වෙලා තියෙන්නේ. ලක්ෂ 75ක මේ විශේෂයෙන්ම මංගල උත්සව සැරසීම් කරන්න ගෙනාපු උපකරණ තොගයක් ඒ විදිහට අලු වෙලා කියලා තමයි ලංකාදීපය වාර්තා කරන්නේ. අපි ඔබට වැඩිදුර තොරතුරු මේ ගැන කියන්නම්. අද ලංකාදීපය ගැන මේ විදිහට ලියනවා. මේ ගෑස් පිපිරීම් කාන්දුවීම් තව සිද්ධි 10ක්. දෙවලපොළ නිවසක ගෑස් ලිප පිපිරි ලක්ෂ 75ක මංගල සැරසිලි බඩු වෙනසේ කියලා. මේ ගෑස් පිපිරීම් සහ කාන්දුවීම් සම්බන්ධ සිද්ධි 10කට වැඩි සංඛ්‍යාවක් ඉක්ුත් දින දෙකේදී වාර්තා වී ඇතැයි පොලිස් මුලස්ථානයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළා තියෙනවා. දෙවලපොළ යකහටුව, ඉමදුව, වල්පොළ, මිනුවන්ගොඩ, යකහටුව, මොරකන්ද, මදුර කාටිය, බණ්ඩාරවෙල, කුඹල්වෙල සහ හලාවත යන ප්‍රදේශවලින් මේ සිද්ධි වාර්තා වෙලා තියෙනවා. මේ විශේෂයෙන්ම ඊයේ දවසෙත් මේ සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ ගෑස් ලිප පුපුරා යාමෙන් ලිපට දැඩි හානි සිද්ධ වෙලා තියෙනවා. මේ ලිප් පුපුරනවා ගෑස් කාන්දුවීම් සිද්ධ වෙනවා. හැබැයි දැන් අලුත් විදිහට ගෑස් වෙළඳපළටත් ඇවිල්ලා තියෙන්නේ. මේ අලුත් ගෑස්ද පරණ ගෑස්ද කියලා දන්නේ නැහැ. කොහොමනත් අපි විශ්වාස කරන පරණ ගෑස් වෙන්නේ නැති. අලුත් ගෑස් එහෙම නැතුව ඇති. අලුත් ගෑසුත් එහෙම නම් ඉතින් වග කියන්න ඕනේ ගෑස් සමාගම්. ඔව් ගෑස් සමාගම් වරද පිළි අරගෙන තියෙනවා නම් ඔවුන්ට දඬුවම් දෙන්නේ නැත්තේ ඇයි කියලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අහන කතාව තියෙනවා අද දවසේ දිනමින පුවත්පතේ. වරද පිළිගත් ගෑස් සමාගම ගැන ආණ්ඩුව තීන්දුවක් ගත යුතුයි කියලා ඔහු සඳහන් කර තිබෙනවා. ඒ අනුව වාර්තාව මේ විදිහට සඳහන් කරනවා ගෑස් සංයුතිය වෙනසක් කළ නිසා ගෑස් පිපිරුණු බව පිළිගත් අදාළ සමාගමට විරුද්ධව තීන්දුවක් ගන්නේ නැද්දයි ආණ්ඩුවෙන් විමසන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා කියනවා. එම පිපිරීම නිසා අපරාධ මේ වරදක් සිදුව ඇති හේයින් අදාළ සමාගමේ සභාපතිවරයා අත්අඩංගුවටගෙන නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයිදයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා. විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපිත් ප්‍රශ්න කරනවා හැමෝම ප්‍රශ්න කරනවා ඇයි මෙහෙම වෙන්නේ කියලා. දැන් අපි බලාගෙන ඉන්නේ අර ජනාධිපතිවරයාට ලබා දුන්නු වාර්තාවේ මේ යෝජනා මොනවා හරි ඇති මේ පිළිබඳව සොයා බලන්න කටයුතුපත් කරලා ඇති. මේවෙන් යම් විසඳුමක් ලැබෙයි. ඒ නිසා අපි එතෙක් බලා සිටිමු කියලා තමයි කියන්න තියෙන්නේ. දැන් අපි දැක්ක පහුගිය දවස්වල ටිකක් අනතුරු වැඩි වෙනවා. දැන් ගෑස් අනතුරු ගැන කතා කළේ. අතරේ මාර්ග අනතුරු ටිකක් වැඩි වෙලා තියෙනවා. අධිවේගී අනතුරු සිද්ධ වෙනවා. සමහර වෙලාවට හයිවේ එකේ යන හින්දා ඔය ඇක්සලරේටරේ විතරයි පාවිච්චි කරන්න ගියර් දාන වාහන වල නම් ඔය සාමාන්‍ය මාර්ගය යනකොට ගියර් දාන්න වෙනවා. හැබැයි හයිවේ එකේදී ගියර් දාන්න වෙන්නේ නැහැ. ටිකක් නිදිමත එන්න පුළුවන්. ඒ හින්දා සර්විස් ඒරියාස් නැත්නම් මේ සේවා ප්‍රදේශ ටිකක් වැඩි කරන්න අවධානය යොමු වෙලා තියෙනවා කියලා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයා කියලා තියෙනවා. අද ඩේලි මිරර් පුවත්පතේ ගැන ලියනවා service areas on expressways to be increased to reduce accidents කියලා ජොන්ස්ටන් අමාත්‍යතුමා සඳහන් කරන කාරණාව. program is to be launched in the future with the police to prevent accidents on expressways. මේ අධිවේගී මාර්ගවල සිද්ධ වෙන අනතුරු අවම කරන්න ටිකක් සේවා ප්‍රදේශ වැඩි කරන්න. නිදිමතක් ආවොත් ටිකක් වාහනේ නවත්තලා නිදාගෙන යන්න. අපි දැක්ක පහුගිය දවස්වල සඳහන් කරන මේ අධිවේගී මාර්ගවල වාහන මේ දෙපැත්තේ නවත්තන් ඉන්නත් බැහැ කියලා. හැබැයි ඔබ අධිවේගී මාර්ගයේ ගමන් කරලා තියෙනවා නම් අඩුතරම එකපාරක් හරියන්නේ නැතිනේ. සමහර වෙලාවට වාහන දෙපැත්තේ නවත්තගෙන ඉන්නවා විඩාව නිවා ගන්න. නැත්තම් මේ සමහර උදවිය අවට පරිසරය බලන්නත් නවත්තගෙන ඉන්නවා. එහෙම නවත්තගෙන ඉන්න තහනක් සර්විස් ඒරියා නැත්තම් මේ සේවා ප්‍රදේශවල විතරයි නවත්තන්න පුළුවන්. හැබැයි සේවා ප්‍රදේශ ටිකක් වැඩි කරන්න කටයුතු කරනවා කියලා දැන් දක්ෂිණ අධිවේගී මාර්ගය නම් එක සේවා ප්‍රදේශයයි තියෙන්නේ. ඒ හින්දා සේවා ප්‍රදේශ වැඩි කරනවා කියලා ඇමතිතුමා ඒ විදිහට කියලා තියෙනවා. අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේදී ඩේලි නිවුස් පුවත්පත වාර්තා කරන තවත් කාරණාවකට අපි අවධානය යොමු කරනවා. අද ඩේලි නිවුස් පුවත්පත කියන කතාවක් විශේෂයෙන්ම දැන් මේ වෙනකොට පොලිසිය බීමත් රියදුරන් ඒ වගේම මේ විනය කඩ කරන රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වැඩි කරලා තියෙනවා. ඩේලි නිවුස් කියනවා police on the beat this season warn against drunk driving. මේ බීලා රිය පැදවුවොත් එහෙම දඬුවම් ලබා දෙනවා. පොලිසිය වැටලීම් කරනවා. ඊයේ රාත්‍රියේත් අපි දැක්ක පාරවල් වල මේ පොලිසියෙන් ඉන්න අපේ නිලධාරී මහත්තුරු අද රැටත් ඉදී කියලා අපි විශ්වාස කරනවා. ඒ හින්දා දැන් ඔබට
බොන එක නොබොන එක ඔබේ තීරණයක්. හැබැයි බිව්වොත් වාහනේ පදවන එක වැරදි. එහින්ද හදිස්සියේ හරි බිව්වොත් එහෙම වාහනයක් නම් පදවන්න එපා. ඒක අනතුරට අතවැනීමක්. පරීක්ෂා කිරීම කරනවා. දඩේ දැන් වැඩි කරලා තියෙන්නේ. එහින්ද මේ හැම දෙයකින්ම පරිස්සම් වෙන්න වගකීම ඔබේ අතේ තියෙනවා. ඔව් නදිත් අපි ඩොලර් අර්බුදය ගැන කියන්න සූදානමකුත් තියෙනවා. මහ බැංකුව අධිපතිවරයා කියන කතාවක් තියෙනවා. අපි ඒ ගැන කියනවා මේ විරාමයෙන් පස්සේ. අපේ ජාතික පුවත්පත්වල තොරතුරු බලමින් හිටියේ අතරේ නදිත් අපිට අර ITN මනුෂ්‍යත්වයේ සත්කාරය අපේ සභාපතිතුමාගේ කාර්යාලයට ලැබෙන ලිපි අතරේ ප්‍රධාන තැනක් ගන්නවා මේ ලිපි. ඒ අනුව අපි යමක් කරන්න පුළුවන් නම් උදව්වක් කරන්න පුළුවන් මිනිස්සුන්ට උදව්වක් කරන්න අපි මුලින්ම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා අද දවසේදීත් ඔබට යමක් තියෙනවා නම් නැති බැරි කෙනෙකුට දෙයක් දෙන්න පුළුවන් නම් අද නත්තල් දවසේ ඔබට කල්පනා කරන්න පුළුවන්කම ලැබෙනවා. අපි මේ සඳහන් කරන්න සූදානම් වන්නේ අද දවසේ අපිට මේ ලිපිය ලියන්නේ MBB පීරිස් අංක 6 උපෝසිතාරාම පාර පින්වත් පානදුර කියන ලිපිනේ ඉඳලා අපිට ලියලවලා තියෙන්නේ වයසක අවුරුදු 73ක පුද්ගලයෙක් බිරිඳට අවුරුදු 62යි කියලා සඳහන් කරලා තිබෙනවා. අපිට පුංචි ඉඩමක් තියෙනවා. මේ ඉඩමේ ගෙයක් හදාගන්න විදිහක් නැහැ. දරුවෝ ඉන්නවා. දරුවෝ දෙන්නටම යමක් කමක් නැහැ. වුණුත් බොහොම අමාරුවෙන් ජීවත් වන්නේ. ඒ නිසා විවාහ වෙලා වෙනම ඉන්නේ. මේ දෙන්නා තමයි ගෙදර ඉන්නවා කියලා කියන්නේ අවුරුදු 73ක පුද්ගලයෙක් සහ එයාගේ බිරිඳට අවුරුදු 62ක් වයස වෙනවා. ඒ නිසා පුංචි ඉඩම් කෑල්ලක් තියෙනවා. ඒකේ ගෙයක් හදලා දෙන්න කෙනෙක්ට පුළුවන්කමක් ලැබෙනවා නම් බොහෝ පින් කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. අද දවසේදී යම් කෙනෙකුට යම් සිතක් පහළ වෙනවා නම් නිවසක් හදන්න උදව් කරන්න පුළුවන් ආකාරයෙන් හරි ගිහිල්ලා උදව් කරන්න පුළුවන් කමක් ලැබෙනවා නම් කතා කරන්න අපි මේ දුරකථන අංකය ඔබට තිරේ දිස් වෙනවා 077යි 58යි 83යි 685 කියන දුරකථන අංකයට කතා කරලා මේ පුංචි මිනිස්සුන්ට උදව්වක් කරන්න ඔබටත් පුළුවන්කම ලැබෙනවා. මනුෂ්‍යත්වයේ සත්කාරය ඒ වෙනුවෙන්මයි පුංචි මිනිස්සුන් වෙනුවෙන් මේ නැති බැරි අය ඇති හැකි අය කරන්න තමයි නිරන්තරයෙන්ම වෙහෙසෙන්නේ. අපි පහුගිය දවස්වලත් විශේෂයෙන්ම නැති බැරි බොහෝ දෙනෙක් වෙනුවෙන් ගෙවල් හදලා දුන්නා. මේ අයට බඩු බාහිරා දීලා බල දුන්නා. ඒ වගේම අහිංසක අපේ මේ කලාකරුවන්ට විශේෂයෙන්ම පිහිටක් වුණා මනුෂ්‍යත්වයේ සත්කාරය හරහා. ඒ අතරේ සමීර දැන් මේ දවස්වල තියෙන ලොකුම ගැටලුවක් තමයි ඩොලර් හිඟේ. හැබැයි ඩොලර් යුවන් කිරීමේ මේ කුමන්ත්‍රණයක් නැත්තම් ඩොලර් යුවන් කිරීමේ කූට ජාවාරමක් පිළිබඳව අද දවසේ ජාතික පුවත්පත් තොරතුරු වාර්තා කරනවා. ඔව් නදිත් ඒ කතාව මහ බැංකුව අධිපතිවරයා වෙනම කතාවක් සඳහන් කර තිබුණා. ඒ කාරණය පිළිබඳව අපි දිනමින පුවත්පතෙන් මේ තොරතුරු පුටා ගන්නවා. මේ ආකාරයට ඔහු සඳහන් කර තිබෙන්නේ යුවාන් ඩොලර් කිරීමේ අර්බුදයක් නැහැ කියලා තමයි මහ බැංකුව අධිපතිවරයා සහතිකයක් ලබා දීලා තියෙන්නේ. මේ කතාවට අපි යනවා මේ විදිහට සඳහන් කරනවා. විවිධ පුවත්පත්වල විවිධ ආකාරයෙන් තොරතුරු වාර්තා කර තිබුණා මේ කාරණය පිළිබඳව. චීනයෙන් මෙරටට ලැබෙන යුවාන් එක්සත් ජනපද ඩොලර් බවට හරවා ගැනීමට යාමේදී අර්බුදයක් මතුවන බවට නැගෙන චෝදනා පදනම් විරහිත අභූත චෝදනාව බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා ප්‍රකාශ කර තිබෙනවා. ලබන වසරේ ශ්‍රී ලංකා රජයේ ගෙවිය යුතු විදේශ ණය වාරික ගෙවීමට චීනයෙන් ලැබෙන යුවාන් භාවිතයට ගැනීමට අපහසු වන බවට නැගෙන චෝදනාව පිළිබඳ දිනවෙන පුවත්පත විමසීමක් කරනවා. එහිදී තමයි මේ මහ බැංකුව අධිපතිවරයා මේ පැහැදිලි කිරීම කරලා තියෙන්නේ. ඒ අනුව වැඩිදුරටත් අදහස් දක්වන අධිපතිවරයා අද වන විට ලෝකයේ දෙවැනි ප්‍රබලතම ආර්ථික හිමි රට වන්නේ චීනයයි. චීනයේ යුවාන් අන්තර්ජාතිකව පිළිගත් මුදල් ලේඛකයයි. එපමණක් නොව අන්තර්ජාතික මුදල් ලේඛක වන එක්සත් ජනපද ඩොලරය යූරෝ වැනි මුදල් ලේඛක සමග ගනුදෙනු කළ හැකි ශක්තිමත්ම මුදල් ලේඛකයක් කියලා තමයි මහ බැංකුව අධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ. ලෝකේ නැගින ආර්ථිකය ලෝකයේ ආර්ථිකය අතින් ගත්තාම ඇමරිකාවටත් වඩා චීනය ඉස්සරහට ඉන්නවා කියලා තමයි කියන්නේ. හැබැයි හෙලිකලවත්කම් එක්ක ඇමරිකාව තාමත් ඉස්සරහා ඉන්නේ. කොහොමත් චීනයේ ජනගහනය වැඩි. චීනයේ ලෝකේ බලවතා වෙන්න පෙරමුණ බලාගෙන ඉන්නවා. ඒ අතරේදී අපේ රටේ ඩොලර් සංචිතවල ප්‍රශ්නයක් තිබ්බා. දැන් අද ඩේලි මිරර් පුවත්පත කියනවා බය වෙන්න අවශ්‍යතාවක් නැහැ. දැන් බොරතෙල් ඉදිරි දින 180ක් සඳහා මිලදී ගන්න කටයුතු කරලා තියෙන්නේ කියලා. crude oil to be purchased on credit for 180 days. ඉදිරි දින 180ක් සඳහා මේ ණය මත බොරතෙල් මිලදී අරගෙන තියෙනවා. දැන් මේ යටතේ පළවෙනි වතාවට ජනවාරි 23 සහ 24 යන දිනවලදී ලැබෙන්න නියමිතයි මේ විදිහට මිලදීගත් බොරතෙල්. ඒ අතරේදී විශේෂයෙන්ම මාසිකව බොරතෙල් නැත්තම් අපේ රටට අවශ්‍ය මේ තෙල් මිලදී ගන්න වැය වෙනවා ඩොලර් මිලියන 360ක් මාසිකව. මෙච්චර මුදලක් වැය වෙනවා තෙල් ආනයනය කරන්න.
ඉතින් ඒකත් දරාගෙන තමයි ඉස්සරහට ඒ වැඩ කටයුතු කරන්නේ. ඔය අතරේදී අද දවසේ දිනවෙන පුවත්පත තවත් තොරතුරු වාර්තා කරන අපි දැක්කා පොහොර සම්බන්ධයෙන් උත් ප්‍රශ්නයක් තිබ්බා. දැන් පහුගිය කාලේ අපි දැක්කා විශේෂයෙන්ම යූරියා එහෙම පොහොර ගෙන්නන්න අවශ්‍ය ප්‍රමාණයේ මුදල් තිබ්බේ නැහැ කාබනික පොහොර වලට යොමු වෙන්න කටයුතු කළා. ඔය අතරේ පොහොර නැව්වාවා. පොහොර ගැනත් අද දවසේ දිනවෙන පුවත්පත් සඳහන් කරනවා. ඔව් පොහොර ගැනත් සඳහනක් තිබෙනවා. ඒ වගේම නදිත් මේ PCR කතාවකුත් වාර්තා කර තිබෙනවා. අපිට මුලින් මේ ගැනත් තොරතුරු වාර්තා කරන්න පුළුවන්. හොර PCR වාර්තා විකුණු තිදිනේ කොච්චි කඩේදී අත්අඩංගුවට අරගත්ත කතාවක් අද දිනමින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කර තිබෙනවා. ඒ පිළිබඳ යනවා අපි ව්‍යාජ PCR වාර්තා මුදලට අලෙවි කරන පුද්ගලයන් තිදෙනෙකු කොච්චිකඩේ පොලිස් වසමේ කොච්චිකඩේ පෝරතොට ප්‍රදේශයේදී කරන ලද වැටලීමකදී විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් විසින් පෙරේදා අත්අඩංගුවට අරගෙන තිබෙනවා. හොර PCR වාර්තා විකුණු තිදෙනෙක් ඒ විදිහට අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඉතින් මේ වගේ ව්‍යසනයක් වෙලාවේ අර්බුදයක් වෙලාවේ සෞඛ්‍ය ආපදාවක් රටේ තියෙන වෙලාවකදී මොන විදියට හරි කූට වැඩ කරලා කූට උපක්‍රම යොදලා සල්ලි හම්බ කරන්න ඉදිරිපත් වෙන මිනිස්සු ගැන තමයි අද දිනබින පුවත්පත මේ විදියට වාර්තා කරන්නේ. හොර PCR වාර්තා පිළිබඳ තොරතුරක් ඒ විදියට ආවේ. ඔය අතර අපි කලින් කියපු කතාව සමීර පොහොර කතාව මේ අද දවසේ ඩේලි මිරර් පුවත්පතත් ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. අද ඩේලි මිරර් කියනවා මේ අර අපිට පොහොර සපයන්න ඉදිරිපත් වෙච්ච චීන සමාගමේ පොහොරවල ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නයක් තිබ්බා ප්‍රතික්ෂේප වුණා. දැන් නැවතත් ඒ සමාගම ඒ වැරදි හදාගෙන ඉස්සරහට පොහොර සපයන්න සූදානම් කියන කතාවක් අද ඩේලි මිරර් පුවත්පත කියනවා මේ විදිහට Chinese company to supply 20,000 tons of non-toxic organic fertilizer to Sri Lanka. දැන් මේ විදිහට ටොන් 20000ක් පොහොර සපයන්න ඉදිරියේදී නියමිතයි කියලා වාර්තා වෙනවා. A fresh consignment of fertilizer will replace the 20,000 metric tons of organic fertilizer returned to the supplier after its quality failure. මේ තත්ත්ව පරීක්ෂාවෙන් අසමත් වුණාට පස්සේ නැවතත් ඒ අවශ්‍ය ප්‍රමිතියට පොහොර ලබා දෙන්න මේ සමාගම විශේෂම ක්වින්ඩාවෝ සීවිං බයෝටෙක් සමාගම තමයි මේ විදිහට ලබා දෙන්නට නියමිතව තියෙන්නේ කියලා ඩේලි මිරර් පුවත්පත කියනවා. ඔව් අපි නදි තව එක ප්‍රවෘත්තියකින් අද දවසේදී ජාතික පුවත්පත්වල තොරතුරු අවසන් කරන්න සූදානම් වෙන්නේ. හෙට දවසේදී සුනාමියට හෙටට වසර 17යි කියලා දිවෙන පුවත්පත වාර්තා කර තිබෙනවා. සුනාමි ව්‍යසනය සිදු වෙලා හෙටට වසර 17ක් සපිරෙනවා. අක්මීමන කුරුඳුවත්ත සුනාමි අනුස්මරණ පිළිරුව අභියසදී සුනාමි අනුස්මරණ සර්වාගමික පුණ්‍යානුමෝදනා වැඩසටහන හෙට පෙරවරු 9ට ආරම්භ කරනවා කියලා තමයි අද ජාතික පුවත්පත්වල වාර්තා කර තිබෙන්නේ. සුනාමි ඔබට මතක ඇති මේ ඛේද වාචකයේ හෙටට වසර 17ක් පිරෙනවා. අවුරුදු 17ක් ගෙවිලා අපි හෙට දවසේ සමරන්න සූදානම්. මේ මියගිය පිරිස් දැන් බලන්න සූදානම් වෙන්නේ කාටුන්. අපි කාටුන් බලන්න සූදානම් වෙන්නේ සමීර දිනමින පුවත්පතේ අද දවසේ අනුර අඳින කාටුනේ බලන්න මේ මහා බැංකුව කියන මේ පින්තාලියක්ද වතුර ටැංකියක්ද මන්ද තියෙනවා. ඕන්න තෙල් හරි කියලා එක පැත්තකින් එක්කෙනෙක් කියන මේ බලන්න දැන් මහා බැංකුව කියන මේ පින්තාලිය නැත්තම් මේ වතුර එක නැත්තම් වතුර ටැංකියක් වගේ පේන්නේ අපිට. එක පැත්තකින් වතුර පාරක් යනවා කිරිපිටි කියලා. තව පැත්තකින් තව වතුර පාරක් අපතේ යනවා. ඒක නම් මේ මොනාටද කියලාවත් දන්නේ නැහැ. හැබැයි ඔන්න දැන් ගම්මන්පිල මහත්තයාගේ කර උඩට නැගලා මේ අජිත් නිවාඩ් කබ්‍රාල් මහත්තයා වගේ කෙනෙක්ද කොහෙද ඉන්නේ? මේ ටැංකිය හිල් කළා කියන ඕන්න තෙල් හරි දැන් ඉතින් තෙල් වලටත් වතුර පාරක් විදගෙන තියෙනවා ඉස්සරහට තව දේවල් වලට වතුර පාරවල් විදින්න වේ. අපි යනවා දාස ගෙනන කාටුන් එක ලංකාදීප පුවත්පතට මේ විදිහට අඳින්නේ සුවාරිස් කාටුන් එක. මහින්දානන්ද ඇමතිතුමා ඉන්නවා අනිත් පැත්තෙන් සාමාන්‍ය වැසියෙක් ඉන්නවා. ඇමතිතුමා කියනවා මේ වගේ කතාවක් ආහාර හිඟයක් නෑ බං කියලා. එතකොට සාමාන්‍ය වැසිය අහනවා එහෙනම් හිඟ කඩේ යන ලේකම් ලද කියලා. ඒ අතර මේ බලන්න අද ලංකාදීප පුවත්පතට අඳින කාටුනේ දාස මේ බන්දුල ඇමතිතුමා වගේ කෙනෙක් ඉන්නේ. බලන්න එතුමා නත්තල් පප්පගේ තොප්පියකුත් දාගෙන හැබැයි ඇඳුමක් ඇඳගෙන නැද්ද මන්ද මේ රෙද්දක් අරගෙන අඬ දාපු රෙද්දක් තියෙන්නේ ඉස්සරහා විලි වහගෙන ඉන්නවා. ඒ අතරේ ජනතාවට විලි වහ ගන්න වෙලා තියෙන්නේ අර ඉරිච්ච පම්මලු එහෙම අරගෙන පැත්තකින් නත්තල් ගහකොත් පේන්න තියෙනවා. විස්සර නම් නත්තල් මෙහෙම නෑ. හැබැයි දැන් නත්තල් මෙහෙමයි. ඇඟ වහ ගන්නවත් රෙදි කඩක් නැති වෙයිද දන්නේ නෑ සාමාන්‍ය ජනතාව. අපි නඩි තද දවසේ තෝරගන්න අවසන් කාටුන් එකට යන්න පුළුවන්කම ලැබෙනවා. අංජනගේ කාටුන් මේ විදිහට තමයි අඳින්නේ. ආහාර හිඟයක් ඇතිවන්නේ නැහැ වගකීමෙන් කියනවා කියලා මහින්දානන්ද කියනවා. මහින්දානන්ද කියනවා කියලා එහෙම කිව්වට පස්සේ සාමාන්‍ය වැසියා කියනවා ඒක තමයි බය කියලා.
තව කවියක් තිබ සමීර අපි කවියත් එක්කම අද දවසේ කාටුන් අවසන් කරන්න සූදානම් වෙන්නේ. ඔව් මේ කවිය ඕකයි තත්ත්වයේ කවිය අද දවසේ අපි තෝරගන්නවා අනුරාධ ලියන කවිය අලගිය වන්න බන්දුල ගම්මන් පිලය සුළු නෑ මහින්දානන්දට ඇති නිලය මේ නත්තල් තෑගිගෙන ආ මහමුලය ජනයා ඉන්නේ හමුවන්නට බල බලය කියලා තමයි කියන්නේ. මිනිස්සු ඉන්නේ බලාගෙන හමුවන්න කියලා තමයි කියන්නේ මේ මහමුලය. ජනතාවට මේ පිරිස හම්බුනොත් ඉතින් තියයිද ඉතුරු කරයිද කියලාත් සැකයක් තියෙනවා. කොහොම වුණත් අද දවස හසිරිමත් නත්තල් දවස නත්තල සාමයෙන් සහයෝගයෙන් ආදරයෙන් ප්‍රේමයෙන් ගත කරන්න ඔබට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. දවසම ITN එකත් එක්ක රැඳිලා ඉන්න ආරාධනා කරනවා. වැඩසටහන් ගොන්නක් තියෙනවා අපි ඔබ වෙනුවෙන් සැලසුම් කරලා ඒ හැම දෙයක්ම රස විඳින්න විඳ ගන්න ITN එකත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරන ගමන් අපි සමුගන්න සූදානම් වෙන්නේ. අපි සමුගන්නවා ඔබට සුවදායි හෙට දවසක් ප්‍රාර්ථනා කරමි.